ස්වර්ගයේ වැඩවසන්නා වූ ශුද්ධ දෙවියන් වහන්සේ ඔබට අනේක වාරයක් ස්තුතියි මේ යහපත් සන්ධ්‍යාව නිසා. ඔබ අපට ස්වාමිනී මේ මොහොතේදී කතා කළ මැනව. ඔබ අපට මඟ පෙන්වුව මැනව. ඔබ අප තුළ ස්වාමිනී අලුත් ආරම්භයක් ගෙන දුන මැනව. ඔබගේ වචනේ එළිදරව් වීමෙන් අපගේ ජීවිතවලට මඟ පෙන්වීම හා ඔබ හා සමග සම්බන්ධතාවය වැඩි කළ මැනව. ඔබ කතා කරන්න යන නිසා ස්තුතියි. යේසුස් වහන්සේගේම ශුද්ධ නාමයෙන් නිසාමය. ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේගේ පාමුලට මේ සවස් වේලාවේදී පැමිණියා වූ ඔබ සෑම කෙනෙක්ම ඉතාමත්ම ප්‍රේමයෙන් යුක්තව පිළිගනු ලබනවා. අපි සතුටටපත් වෙනවා මක් නිසාදයක් සාර්ථක වූ චතාරික කාලයක් නිම කරලා සාර්ථක වූ පාස්කු සතියක් ගෙවලා ජයග්‍රාහික පාස්කු මංගල්‍යයක් සහ උත්ථානය අපි සභාවක් ලෙස සමරන්නට වරම් ලැබුවා. ශ්‍රී ලංකාව තුළ වෙන කවර කලකටත් වඩා සියලු කිතුණු සභාවන් පාස්කුවේදී ඊ타මත්ම උනන්දුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිපත් කළා. ඒ වගේම ඒ මරණය යථාර්ථයක් බවට පත් කර ගැනීමට වෙන කාලවල වලට වඩා මිනිස්යෝ උත්සාහ දරමින් සිටින බව පෙනී යනවා. ඒක ස්වර්ගය ප්‍රීති කරවන භූමිකව නැත්නම් මේ පෘථුවිය මත මිනිසයාගේ හැසිරීම ගැන ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේ සතුටු වෙනවා ඇති. අපි අද දවසේදී දේ වචනය මදක් ඉගෙන ගන්නට යනවා. මාදු දැසන මෙනෙහි කළ දේව ලියවිල්ලේ කොටසකුත් ඒ වගේම මෙනෙහි කිරීම තුළදී කල්පනාවට පැමිණියා වූ කාරණා වුණුත් අපි අධ්‍යයනයක් ලෙස මේ සවස බෙදා ගනිමු. ප්‍රේමවන්තයනි, මොහොතකට කල්පනා කර බලන්න, ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ සත්‍යතාවේ වචනය. එහි අඩු ලුහුඩුකම් නැහැ. එසේ කියද්දී සමහරක් විට බයිබල් විශාරදයින්ට, ඉතිහාස ගවේෂකයින්ට යම් තර්කානුකූල අදහස් පැන නැගෙන්නට පුළුවන්. බයිබලය තුල කිසිදු අඩු ලුහුඩුකමක් නැහැ. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනය මිනිසා විසින් එය අර්ථ ගන්වන විදිය තුල තිබෙනා වූ අඩුපාඩුකම් නිසා ජීවමාන දෙවියන් වහන්සේගේ සැබෑව සදහතනික ජීවනය හා උන්වහන්සේගේ බලය පිළිබඳව මිනිසෙයින්ට සැක සංකා පහළ වෙන්න පටන්ගෙන තිබෙනවා. එම නිසා වැදගත්ම දේ වෙන්නේ බයිබල් ගවේෂණාත්මකව කරුණු දෙස බලනවටත් වඩා, මම එය නරකයි කියනවා නොවේ, බලනවටත් වඩා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ මරණය, උත්ථානය අහඹු සිදුවීමක් නොවන බැවින් එහිදී අපි විශ්වාස කළ යුතුයි දෙවියන් වහන්සේගේ සැලැස්ම මේ මිහිපිට දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරවන්න කැමතියි කියන එක. විද්‍යාවට අනුව මේ ලෝකයේ තුල තව බොහෝ ග්‍රහ ලෝක තිබෙනවා. ස්වර්ගයේ යනු දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැනගන්න බැරි සීමාවක පිහිටා තිබෙනා වූ අලංකාරණීය මැවීමක්. දෙවියන් වහන්සේගේ වචනයෙන් බැලුවොත් එහෙම ඒ ලෝකයේ තුල නැත්නම් මේ ස්වර්ග රාජ්‍ය තුල
තිබෙන තේජස මේ පෘථිවි තලය තුල තිබෙන තේජසට වඩා බොහෝ වැඩි. එළිදරව් පොත අපට විග්‍රහ කරනවා එහි තිබෙනවා රන් වීදි. ඒ වගේම එහි තිබෙනා වූ අලංකාරය ගැන කතා කරද්දී ඉතා උසස් තැනක්. මා අද උදෑසන කල්පනා කළේ එපමණ දුරස් භාවයකින් පිහිටා තිබෙන ස්ථානයක සිට දෙවියන් වහන්සේ මේ පෘථුවිය තෝරගන්නවා දෙවියන් වහන්සේගේ මහිමය ලබන මනුෂ්‍යයින්ව මවන්නට. දෙවියන් වහන්සේ මේ පොළවේ ඔබ වගකීම් රහිතව මිනිසෙකු හැටියට සිතන්නට එපා ඔබගේ ජීවිතය ගැන. මා නොසිතිය යුතුයි ඒ ආකාරයෙන්. හේතුව මක් නිසාද? දෙවියන් වහන්සේ එපමණ ස්වර්ගීක ස්ථානයේ සිට පොළවට ඇවිත් මේ පොළව ප්‍රථමයෙන්ම ආදම්ව මවා ඒවව මවා මේ පොළවේ මනුෂ්‍ය වර්ගයා විසින් මේ පොළව විකෘති කළා මිසක් දෙවියන් වහන්සේ කිසි විටක මේ පොළව විකෘති කළේ නැහැ. තවත් වචනයකින් කියනවා නම් දෙවියන් වහන්සේ මේ පොළව බාර දෙනවා මනුෂ්‍යයාට. දෙවියන් වහන්සේ අඩු ගානේ දේව දූතයින්ටවත් බාර දුන්නේ නැහැ මේ පොළව. මනුෂ්‍යයාටයි බාර දුන්නේ. අද ඒ මනුෂ්‍යයාගේ පාලනය කොයිතරම් කුරීරුද වැරදිද කිව්වොත් මුළු ලෝකයේම විනාශකාරී තැනට මිනිසා විසින් ඇදගෙන යනවා. එහි ප්‍රතිඵලයක් හැටියට දෙවියන් වහන්සේගේ ප්‍රීතිය වෙනුවට කෝපය වසංගත හරහා සුනාමීන් හරහා භූමිකම්පා හරහා ගිනි කඳු පිපිරීම් හරහා විවිධ විදිහට දේව උදහස කෝපය ඇවිලමින් තිබෙනවා. නැත්නම් මේ පොළව උන්වහන්සේ දුන්නේ මනුෂ්‍යයාට දුක් විඳින්නට නොවේ. මේ පොළව දුන්නේ මනුෂ්‍යයාට ප්‍රීතියෙන් ජීවත් වෙන්නට. බාර දුන්නේ මනුෂ්‍යයාට. මේදී මා ඔබට පණිවිඩයක් සිත තුල තබන්න කැමති. ඒ තමයි දෙවියන් වහන්සේගේ මහිමයත් උන්වහන්සේගේ ගෞරවයත් එමෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ සුභ සිද්ධිය පිණිසත් නැත්නම් යහපත පිණිසත් යම් පදවියක් යම් අවස්ථාවක් මේ පෘථුවි තලයේ දෙවියන් වහන්සේ ඔබට මට ගෙන දෙනවද? ඒකට ගරු කරන්න, ඒක විශ්වාසවන්තව රකින්න, එය වගකීම් විරහිතව අනුවන ලෙස බලලෝභීකමෙන් හෝ වස්තුව සෙවීමෙන් ඒ ධූරය නැත්නම් ඒ කැඳවීම ඒ තෝරා ගැනීම නාස්ති කරගන්නට එපා. මක්නිසාද දෙවියන් වහන්සේට තාමත් උවමනායි මේ ලෝකය අලංකාර ස්ථානයක් බවට පත් කර දේව මහිමය ලබන්න. එම නිසා තමයි මේ ලෝකයේ ඇතුලේ සියලු ජන කොට්ටාස අතරින් වෙන් කරගත්තු සෙනගක් දේව සභාවයි කියා එක නම් වලින් අර්ථ ගන්වයි. එක පිරිසක් එක සභාවක් කියයි, තව පිරිසක් කියයි අපි බලවත් සභාවක්, තව පිරිසක් කියයි අපි විශාලතම සැලසුම් ඇති සභාව. විවිධ ලෙස කිව්වත් දිනේ කෙළවරේදී මේ සියල්ලෝම දෙවියන් වහන්සේ වෙන් කරගත්තු දෙවියන් වහන්සේගේ මහිමය පිණිස සෙනග. අද දවසේ මම ඔබ සමග කතා කරන්නට යන්නේ යේසුස් වහන්සේ මලඋන්ගේ නැගිට උත්ථාන වුණු බලය හෝ කිතුණුකම කියන්නේ භෞතික ධනවත්කම නොවේ. බොහෝ විටදී මිනිසා සිතනවා ධනවත්කම නැත්නම් තවත් සරල කරොත් සල්ලිකාරකම. සල්ලි ඇතිනම්, වස්තුව ඇතිනම්, බලය ඇතිනම් ඒක මේ දෙවියන් වහන්සේව අඳුනගත්තු කම තුල තිබෙන හරි උතුම් කමක් කියලා. ප්‍රේමවන්තනි, බයිබලයේ තුල සිටිනවා ධනවතුන් බලවතුන් රාශියක්. ශුද්ධ බයිබලයේ. එවකටත් ඒ යුගයේ මේ ධනවතුන් මේ බලවතුන් මෙන්ම තව මිනිස්සු සිටියා. මේ ධනවතුන් මේ බලවතුන් මෙන්ම තව ධනවතුන් සහ බලවතුන් ඒ යුගයේ සිටියා. නමුත් ඔවුන්ගේත් වෙනස මොකක්ද? ඔවුන් දෙවියන් වහන්සේව ප්‍රසන්න නොකරපු, දෙවියන් වහන්සේව නාඳුනන මිනිසු. නමුත් බයිබලය තුල සිටිනා වූ ධනවතුන් සහ බලවතුන් දෙවියන් වහන්සේව අඳුනාගෙන උන්වහන්සේට ගරු කරපු මිනිසයෝ.
අද දවසේ අපි බලන්ට යන්නේ ආබ්‍රහම්ගේ ජීවිතය ඉතා දුක්බර අවස්ථාවක් තමයි ආබ්‍රහම්ගේ භාර්යාව සාරාගේ මරණය. සාරාගේ මරණය. එම නිසා සභාවට කියන්නට කැමති සල්ලි මත හා සල්ලි තිබෙන කාරණාවන් මත සභාව ස්ථානගත වෙන්නට එපා. මම ඊයේ සවසත් දේව වචනයක් බෙදාගත්තා. කෝටි 10ක් තියෙන මිනිස්සෙකුට දෙවියන් වහන්සේ කෝටි 5ක කරන්න තිබෙන වැඩක් බාර නොදී සතයක්වත් අතේ නැති මිනිහෙකුට දෙවියන් වහන්සේ දර්ශනයක් දෙනවා මේ දේ කරන්නයි කියලා. ඇයි? කෝටි 10 තියෙන මිනිසාගේ සිත විශාල නැහැ දෙවියන් වහන්සේට ප්‍රේම කරන තරමට. මේ මනුෂ්‍යයා මුදල ලැබුවට බලය ලැබුවට නමුත් ඒ මුකුත් නැති මිනිසාගේ සිත විශාලයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට හා ප්‍රේමය කරන්නට. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයාට දර්ශනයක් නැත්තම් වගකීමක් බාර දෙනවා. එහෙම අවස්ථාවක් තමයි ඊශ්‍රායලි සල්ලිකාර පවුලකින් පැවතීගෙන එන කෙනෙක් තමයි සාවුල් කියන රජ. නමුත් දෙවියන් වහන්සේ ඔහු ගැන ප්‍රසන්න වුණේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් එදිනෙදා වෘත්තිමය වශයෙන් ජීවත් වුණු පවුලක් තමයි යෙස්සේගේ පවුල. ඒ පවුලේ සිටිය බාලයා වූ දාවිත්ව දෙවියන් වහන්සේ තීරණය කරනවා දේශපාලනික අත්දැකීමක් නැති වයසෙන් නොමේරු මේ මනුෂ්‍යාව මට අවශ්‍යයි. ඒ හේතුව අර සාඋල් සල්ලිවලට ආදරේ බලයට කෑදරයි. නමුත් දාවිත් දෙවියන් වහන්සේට ආදරේ දෙවියන් වහන්සේට ගෞරවය කරන්න කැමති. එම නිසා අද සභාවන් කනස්සලු වෙන්න එපා. ලෝකේ කොහේ හරි තිබෙන සභාවන් ඔබේ සභාවේ කෝටිපතියෙක් ඉන්නවා. ඔබේ සභාව තුල බලවතෙක් ඉන්නවා, සල්ලිකාරයෙක් ඉන්නවා. නමුත් ඒ මිනිසයා මේ කිසිදු දෙයක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කරන්නට හදවත මොනවද කියන්න ඕනේ? විවෘත කරගෙන සිය කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ නේද? එක උත්තරයයි. ඔහුගේ හෝ ඇයගේ හදවතේ දෙවියන් වහන්සේගේ සැලැස්මට හා ගෞරවයට ආදරයක් නැතිකම. වෙන කිසිවක් නෙවෙයි. එම නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ප්‍රේම කිරීමේ කොටසක් තමයි අපිට නැති ධනය ධර්මිෂ්ඨව සොයලා දෙවියන් වහන්සේගේ වැඩ කරන එක. අධර්මිෂ්ඨ දෙයට වඩා. එම නිසා සභාව කියන ස්ථානයේ එබඳු සිතුවිලි වලින් හිතලා මිනිස්සු කලකිරෙන්න අධෛර්ය වෙන්න එපා. මා දවසේ කතා කරන්න යන්නේ ආබ්‍රහම් ධනවතෙක් වූාට ආබ්‍රහම්ට තිබුණු චරිත ගුණාංගය සහ ඔහු ළඟ තිබුණු නිහතමානී අවස්ථාව. දැන් ඔබ මා තේරුම් ගන්න ඕන සාරාගේ මරණය ගැන කතා කරද්දී ඔවුන්ගේ යුදෙව් ක්‍රමයේ හැටියට පැය 24ක් ඇතුළත ඔවුන්ගේ මරණය නිම කරන්න ඕන. ඒ කියන්නේ කො සොහොන් ගත කර භූමි දානය කර අවසන් කරන්න ඕන. මේ මිනිස්සයා පැය 24ක් තුල ඔහුගේ ධනය, ඔහුගේ බලය, ඔහුගේ දුක මේ සියල්ල ඔහු පැය 24ක් ඇතුළතදී ඔහු හසුරවන අන්දම පිළිබඳව බලද්දී අද මිනිසු සභාවේ සොයන්නේ සභාවට යමක් කරලා නම 100 වාරක් කියව ගන්නට. ඒක නූගත්කම හා ඒක ඇත්තටම සමාජමය වශයෙන් තිබෙනා වූ ආත්මික නොවන භාවය. නමුත් මේ ආබ්‍රහම් වැනි මිනිසෙක් දිහා බලන්න සිතන්නවත් එපා, කියන්නවත් එපා. ඔබේ මගේ නම නෙමෙයි සඳහන් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට ආදරය කරද්දී. ඒ ආදරය දෙවියන් වහන්සේට දැනෙන්නයි ඕනේ. ඒ අපි කරන කොටසේ ප්‍රතිඵල මේ ලෝකයේ තුල තවත් අසරණ මිනිහෙක් නැත්නම් නොහැකියාවෙන් පෙළෙන කෙනෙක් ආශිර්වාදයක් බවට පත් කර ගන්නවා නම් අපි කළ දෙහි විපාකයට දෙවියන් වහන්සේ අපිට දිනපතා ආදරය වැඩි කරනවා. ඒ වාගේ මේ පොළවේ දෙවියන් වහන්සේ අපට දෙන ප්‍රමාණය විශාල වෙනවා. එතනින් එහාට අපිට ස්වර්ග රාජ්‍යයේ එක දිනකදී බොහෝ දේ සපයනවා. ඒ තමයි ප්‍රීතියත් සැනසීමත්. එම නිසා සභාව අද ගමන් කරලා තිබෙන විදිය බලපුවම ලෝක ඉතිහාසයේ ඉඳලම වසර දහස් ගාණක් එහාට ගියාම
පේදුරුලා යොහාන්ලගේ සභාවට පස්සේ ලෝකයේ සභා ඉතිහාසයේ කියවගෙන එද්දී ධනයත් බලයත් නිතරම දෙවියන් වහන්සේගේ සිත පාරලා තිබෙනවා. වේදනාවට පත් කරලා තියෙනවා. උන්වහන්සේට දුක වැඩි කරලා තිබෙනවා. ඒක නිකාය වේදයකින් තොරව සිද්ධ වෙලා තිබෙනවා. ලෝකයේ සභා කැඩීමට, වෙන්වීමට, බෙදීමට හේතු කවුරු හරි කෙනෙකු විග්‍රහ කරන්න හදනවා නම් මහා ලොකු කවි කතන්දර වැඩක් නැහැ. ලේ වැගිරීම් වලට හේතු, සභා කැඩීම් බෙදීම් වලට හේතු මිනිසු දෙවියන් වහන්සේට වඩා ධනය බලය ගෞරවය කියන දේ මේ ලෝකේ ඉදිරියට දමා ගැනීමේ විපාකය. ඒක යක්ෂයාගේ එක උපක්‍රමයක්. එක උපක්‍රමයක් මේ ලෝකය අපිරිසිදු ලෝකයක් කරන්න. මම මේ අදහස් කරන්නේ නැහැ ගෞරවය එපයි කියලා. මම මේ අදහස් කරන්නේ ධනය එපයි කියලා. ඒවා අවශ්‍යයි. ඒවා ඉදිරියෙන් නෙමෙයි එන්න ඕනේ. ඒවා අපේ පිටිපස්සෙන් එන්න ඕනේ. ඉදිරියෙන් යන්න ඕනේ දෙවියන් වහන්සේගේ සිතුවිලි හා සැලැස්ම. අපි බලමු අවස්ථා කීපයක මේ සභාව තුල සේවය කරන විශේෂයෙන්ම දේව සේවය කරන අයටත් මේවා ඊටා වැදගත්. දේව දාසයෝ පූජකයෝ ඉතිහාසයේ පණන නාස්ති වෙලා තිබෙන්නේ ධනය පස්සේ දුවලා එක්ක බලය පස්සේ දුවලා නැත්නම් තමාගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේව ලාංඡනයක් කරගෙන කෙලවරේදී අවසානයේදී තමාට සරල වෙන්න දන්නේ නැතිකම. ඔබ මොහොතකට මෙන්න මේ සිතුවිල්ල හිතන්න. මේ ලෝකයේ දෙවියන් වහන්සේ මවපු අවස්ථාවේදී පටන් ගැනීමේදී අහසත් පොළවත් මැවුසේක. ඊට පසුව මේ ලෝකය තුල තිබුණේ සම්පූර්ණම ජලයෙන් වැසිච්ච පොළවක්. නමුත් දෙවියන් වහන්සේ මේ අවකාශයන් වෙන් කරලා උන්වහන්සේ එක තැනක එක සීමාවක පමණක් මේ මුළු ලෝකයේම අලංකාර උයනක් මවනවා. ඒ උයනේ කිසිම තැනක මුදල සඳහන් වෙන්නේ නැහැ. ඒ උයනේ කිසිම තැනක මාලිගාවක් සඳහන් වෙන්නේ නැහැ. ස්වභාව ධර්මය දෙවියන් වහන්සේ විසින් දෙනවා මිනිසාට ත්‍යාගයක් හැටියට. ස්වභාව ධර්මය නුඹට ආශිර්වාදයක් ජීවත් වෙන්න. එම නිසා තමයි පළවෙනි මනුෂ්‍යයාට කියන්නේ නුඹ පලාජාති කමින් නුඹේ ජීවිතය වර්ධනය කරගන්න. ප්‍රේමවන්තයනි, කිසිම දහමකට බෑ බයිබලයට අභියෝග කරන්න මේ ලෝකය ගැන කල්පනා කරද්දී. හේතුව ඇයි දන්නවද? බයිබලයේ විද්‍යාවත් එක්ක ගැටෙන්නේ නැහැ. බයිබලය අනිකුත් ධර්මතාවයන් එක්ක ගැටෙන්නේ නැහැ. ඒවා ගැටෙන්න උත්සාහ දරනවා මිසක් බයිබලයත් සමග. බයිබලය තේරුම් ගන්නට බයිබලීය භාෂාව දැනගන්න ඕන. මම නිතර කියන දෙයක් තමයි විද්‍යාඥයෙක් උත්සාහ දරන්න එපා බයිබලයට අර්ථය දෙන්න. යම් යම් භාෂා දැනුම් හා විවිධාකාර විෂය ධාරාවන් හැදෑරු අය තමාට මොකක් හරි දැනුමක් තියෙන ඉඳ කොහේ හරි තැනක ඉඳලා බයිබලය ගැන ඔවුන් විග්‍රහ කරන්න උත්සාහ දරන්න එපා. හරියට ඒ අය ඉංග්‍රීසි අකුරක්වත් නොදැන ඉංග්‍රීසි උගන්වන්න හදන ගුරුවරු වගේ. බයිබලය දැනගන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය හා යේසුස් වහන්සේව ප්‍රථමයෙන්ම පිළි අරගෙන ඉන්න ඕන. එහෙම නැතුව කවුරු හරි මිනිස්සෙක් ජනප්‍රිය නිසා හෝ මොනවා හරි මේ වචන ටිකක් දන්න නිසා ඒ මිනිස්සයා උත්සාහ දරනවා නම් බයිබලයේ මේකයි කියන්න ඒ තැනත්තාට හෝ තැනතියට අපි අනුකම්පා කරනවක් නිසාද බයිබලය එක රහසක් එළිදරව් කර තිබෙන මාධ්‍යයක්. හරියට අර භාෂාවක් යම්කිසි අදහස්ව මාරු කර ගැනීමට අපිට දැනගන්න දෙනවා වගේ දෙවියන් වහන්සේ ගැනත් දෙවියන් වහන්සේගේ මැවීම ගැනත් සදාකාලික අරමුණු ගැනත් අර්ථ ගන්වන දැනුමක් තියෙන්නේ මේ සුදු බයිබලයේ. එහි සිටින මිනිසු ආබ්‍රහම්ලා ඒවා තේරුම් ගත්තු මිනිසු. දාවිත්ලා, මෝසස්ලා, පේදුරුලා, සුදු මව් මරියා, ඒ වගේම තවත් බොහෝ ස්ත්‍රීන් පුරුෂයන් දෙවියන් වහන්සේගේ භාෂාව තේරුම් ගත්තා. ඒ තමයි සුදු බයිබලය. ඒ නිවැරදිව තේරුම් ගත්තු මිනිසු මේ පොළව මොකටද අපි මොකටද කියා හොඳින් දන්නවා. අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ 23 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ අපි එකේ සිට වාක්‍ය කාණ්ඩ කීපයක් කියවමු. උත්පත්ති පොතේ 23 වන පරිච්ඡේදයේ පළවන පදයේ සිට සාරාගේ ජීවිත කාලය 127 අවුරුද්දකි.
මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය. සාරා කානාන් දේශයේ වූ කිරියත් අර්බාහි මලාය. ඒ වනාහි හේබ්‍රෝන් නම් ස්ථානයේය. එවිට ආබ්‍රහම් සාරා නිසා වැළපෙන්ටත් හඬන්ටත් ආයේය. පළවෙනිම දේ තමයි මේ දීර්ඝ ගමනක් ආව මේ ධනවතා. ඔහුගේ තිබෙන ගති ලක්ෂණය බලන්න ඔහු එනවා. මේ වෙද්දී ආබ්‍රහම්ගේ වයස බොහෝ වය වෘද්ධයි. සාරා මිය ගිහිල්ලා ධනය ඇති වෙන්නට ඔහුගේ ජීවිතේ ඔහුගේ බැඳීම හා ආදරය ඔහු වෙනවා වැළපෙන්න තම භාර්යාව ගැන. ඒ තිබුණු ගති ලක්ෂණය අද මිනිස්සු මිල මුදලට සීමා කරගෙන තමාගේ භාර්යාව මිය යද්දී මුදල නිසා ප්‍රේමය ඉවරයි. දේපල නිසා ඇන කොටා ගැනීම බහුලයි. මේ වලින්ද දෙවියන් වහන්සේව දැනගත්තු මිනිසුන්ව හඳුනගන්න. ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. ඒකට හේතුව මේ ආබ්‍රහම්ලා වගේ මිනිස්සුયો මුදල කියන එක ඔහුට ඇති වෙන්නට තිබුණා. ඒ වගේම වස්තුව කියන එක ඇති වෙන්නට තිබෙනවා. ඔහු මෙම ස්ථානයේ තව සිදුවීම් කීපයක් කරනවා. අන්න ඒ තැන්වල ඔහුගේ ඔහු ඇදහිල්ලේ ධනවත් වෙච්ච භෞතික ධනවතුන් කිසිම විටකදී පාවිච්චි කරන්නේ නැහැ බලහත්කාරකම තමාගේ මිල මුදල ඉස්සරහට දමාගෙන. ඔබ දන්නවද මේ ලෝකයේ දේව සභා ඉතිහාසයේ මා කියන්නේ මේ අවුරුදු දහස් ගානකට ඉහත සභාවල් වෙන් වී කැඩී ගිහිල් ඉවර වෙලා සභා නිකාය නායකයෝ වෙන් වෙන්නේ මුදලට පවපුච්චාරණය කරන්නට යනවා. අදත් සභාව තුල සමානාත්වය කියන එක පාරට ගේන්න බෑ මේ ලෝකයට. දැන් ලෝකයේ විකෘති වෙලා ඉවරයි. පැහැදිලි. නමුත් තමාට තිබෙන ධනය බලය වැනි දේවල් පාවිච්චි කරලා අනුවණව හැසිරෙන මිනිහා සල්ලි තිබුණට ආබ්‍රහම් කෙනෙක් නෙමෙයි. ආබ්‍රහම්ගේ සල්ලි පැත්ත විතරක් බලන්න එපා. ඔහු දෙවියන් වහන්සේට ආදරය කරපු පැත්ත, ඔහුට තිබිච්ච නියතමානී ගති ලක්ෂණ දෙස බලන්න. අද ඔබට මට වරදින තැනක් වේවි මිනිහෙක් සල්ලි විසි කරන නිසා, මිනිහෙක් සල්ලි පෙන්වන නිසා, එබඳු ආකාරයෙන් යමක් කරන නිසා ඒ මිනිස්යාට වටිනාකමක් දෙන්න යන්න එපා. ඒකෙන් තමයි මේ ලෝකේ නාස්ති වෙන්නේ. ලෝකයේ දැනට ඒක නිසා නාස්ති වෙලා ඉවරයි. මේ ලෝකයේ අද ගත්තොත් මාෆියා, ඒ වගේම මුහුදුහොරු, ඒ වගේම සමහර ත්‍රස්තවාදීන් වැනි කණ්ඩායම් ඔක්කොම වල මූලික අරමුණ මොකක්ද? මුදල සහ ගිනි අවියේ බලය. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට ගිනි අවි නොපැමිණියත් මේ ධනය වැනි දේවල් නිසා මිනිසු විනාශකාරී තැනට යමින් සිටිනවා. මේ ආබ්‍රහම්ගේ ජීවිතේ ඊළඟ පියවර දෙස බලන්න. ආත්මික මිනිසෙක් කවමදාක්වත් මෙවැනි දේවල් එක්ක එකඟ වෙන්නේ නැහැ මේ වැරදි ක්‍රමත් එක්ක. මා දුදෑසන මෙනෙහි කරද්දී දෙවියන් වහන්සේ මට හැඟෙව්වා එක විශේෂිත දෙයක්. ඒ තමයි දේව දූතෙක් අපිත් එක්ක ඉන්න එක හොඳයි. ශුද්ධාත්ම දීමනා අප සමග සිටින එක හොඳයි. තිබෙන එක හොඳයි. නමුත් වැදගත්ම දෙය ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වභාවයෙන්ම අප සමග සිටින්න ඕන. උන්වහන්සේ බයිබලයේ කිව්වා ඇතැම් අවස්ථාවන් වලදී පමණක් මම නුඹ සමග සිටිමි. අද ගොඩ දෙනෙක් කියන්නේ දීමනාව පස්සේ. හාස්කම් වෙනවද, බලය වෙනවද, සුවය දකින්නවද? ඒ දේවදාසොත් සමහරක් විට රැවටෙනවා දීමනාව බලය නිසා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියලා. නෑ. දෙවියන් වහන්සේ අප සමග සිටින්නේ නම් අප තුල තිබෙනවා දෙවියන් වහන්සේගේ ගති ලක්ෂණ, දෙවියන් වහන්සේගේ ස්වභාවය, ඒ වගේම ඇදහිල්ල. එනිසා තේරුම් ගත යුතුව තිබෙනවා. වෙනස් වෙන්න. මරණයක් පරාජය කර නැගිට උත්ථාන වෙච්ච යේසුස් වහන්සේ, උන්වහන්සේ මලවුන්ගේ නැගිට ජීවිතවලට වෙනසක් ඇති කිරීමට මිස, ඒ වගේම ගැලවීම දීමට මිස, මේ නිරාගින්නෙන් ගලවා ගැනීමට මිස නාස්ති වීමට නෙවෙයි. එම නිසා මේ පාස්කුවෙන් පසුව අපි ඉන්න ඕන දැඩි ස්ථාවරයක වචනයට පරිබාහිරව මොන තරාතිරම වුණත්, මොන කාරණාවෙදී වුණත් නියත වශයෙන්ම දෙවියන් වහන්සේගේ සභාව උන්වහන්සේට ප්‍රසන්න මාවතේ පමණක් ගෙන යන්න ඕන. ඒක මතක තබා ගන්න. විවිධ පාලකවරුන් ඇසුරු කළත්
පාලකවරුන් සමග සමීපයෙන් හිටියත් ඒක පෞද්ගලිකව ඔවුන් එක්ක ගෙවල් මට්ටමෙන් නා පෞද්ගලික මට්ටමෙන් ඔබගේ තිබෙන අනන්‍යතාවයන් මේ දේවල් තහවුරු කරගන්න. ඒක මේ සභාවේ පොදු කාරණාවන් වලදී මොන තරමට අයිති කෙනෙක් වුණත් සභාව මැදියේ ඒක අනවශ්‍ය ආටෝපයක් කොලමක් කරගැනීමට තියාගන්නට එපා. එහෙම සිදු වුවොත් නියත වශයෙන්ම සිද්ධ වෙනවා බයිබලයට අනුකූලව ප්‍රකාශනයක් කරමින් ඒ කරන ක්‍රියාව වැරදි බව ප්‍රකාශනයෙන් ඔප්පු කරන්න. ඒක මොන තරාතිරම කෙනාට වුණත් මටත් එකයි ඒක අපගේ පවුලේ කෙනෙකුටත් එක වේවි ඔබටත් එක වේවි. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ශුද්ධ වෙන්නේ වචනෙන්. වචනේ ප්‍රකාරයට නිවැරදි වීම කරන කොටගෙන. ඒක නිවැරදිව සිද්ධ විය යුතු දෙයක්. ඊළඟට උන්වහන්සේගේ වචනේ 4 වෙනි වචනේ ඉඳලා කියනවා 4 වන පදයේ සිට මම නුඹලා අතරේ විදේශෙක් හා ආගන්තුකෙක්ව සිටිමි. මාගේ මල තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස නුඹලා අතරේ මට උරුම වන ලෙස සොහොන් පොලක් දුන මැනවයි කීය. මේ බලන්න මේ සල්ලිකාර මනුෂ්‍යයන් නිහතමානීව කියන අනුම විදේශිකේ. ඔහු ගිල්ල කියන්නේ නෑ තරවුකාරයෙක් ධම්මලා එයි මට මේ ඉඩමක් ගන්න ඕන. ඔහු අර මනුෂ්‍ය ඉදිරිපිට නිහතමානී වෙන ස්වභාවය සැබෑ ඇදහිල්ලේ භෞතික ධනවතුන් ඔවුන් නිහතමානී. ඔවුන් නිහතමානී. ඔහරි නිහතමානීව හැසිරෙනවා. නැත්නම් ඔහුට බැරිද වෙන කණ්ඩායමක් ලවා තරවුකාරයෙක් ගෙන්නලා කියන්න මෙන්න සල්ලි කරුණා කරලා ගිල්ල ඉඩම් කෑල්ලක් කොහෙන් හරි පැය 24ක් ඇතුළත මේක වෙන්න ඕන වැඩක්. මක්නිසාද යුදෙව්වන්ගේ මරණය තුල ඔවුන් මිනිහ භූමිදාන කිරීම නැත්නම් සොහොන් ගත කිරීම කරන්න ඕන. ඔහු ඉක්මන්නේ නැහැ. ඔහු හදිස්සි නැහැ. ඔහු ඒ සෙනඟට කතා කරලා කියන අනේ මම ඔබලා ඉදිරියේ ආගන්තුකෙක්. මම විදේශිකයෙක්. මේ කවුද කතා කරන්නේ? දෙවියන් වහන්සේ මූණට මූණ හඳුනාගත්තු දීර්ඝ ඇදහිල්ලේ ගමනක් ආපු සල්ලි වලින් කිසිම හිඟයක් නැති වස්තුව තුල අග තැන්පත්ව දෙවියන් වහන්සේ පොළවේ ආශිර්වාද කරපු මිනිසයා නිහතමානී ඉල්ලීමක් කරනවා. අද මේ මුකුත් ඕනේ නැහැ. වාහනයක් පාක් කරගන්න උත්සාහ දරන්න බලන්න කොහේ හරි තැනක මෝටර්සයිකල් යතුරු පැදියක් ඒ වගේම සමහරක්කට දේවස්ථානයකට වෙලා වාඩි වෙන තැන වෙන කෙනෙක් වාඩි වෙලා හිටියොත් එම දැනගැවුවොත් හැසිරෙන අන්දම සහ දඟලන විදිය පණුවන්ටත් වඩා කැතයි. ඒ ඔක්කොම කරලා ඉවර වෙලා අපි කියනවා ඊට පස්සේ සද්දක උස්සගෙන හාලෙලූයා මොනක් හරි කියනවා ප්‍රශංසාව මොකක් හරි කියනවා. අපි කොතනද ඉන්නේ? මේ උත්තානයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න ඕනේ මේ අපි මේ පාස්කුව ජයට සැමරුවා සාර්ථකයි කියන දෙයට වඩා මේ පාස්කුවෙන් පසුව අපි ඊතර වුණාද? අපි පසු කර ආවද අර තිබෙන වැරදි මාර්ග ටික ඒවා ටික නිවැරදි කරගන්න. ඔබ මේ කොහොම ලෞකික මේ වශයෙන් හැසිරුණත් දේව බලයත් එක්ක ඔබට මට සටන් කරන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවත් එක්ක කිසිම බලයකට සටන් කරන්න බෑ. හේතුව සභාව යේසුස් වහන්සේගේ මනාලිය. මේ මිනිස්යාගේ ඊළඟ තිබෙන නිහතමානී දැන් සල්ලි වලට වඩා වටින ගති ලක්ෂණ ටික බලන්න ඕ. ඔහුගේ තිබෙන ස්වභාවය. ඊළඟ වචනේ බලන්න. 5 වන පදයේ සිට හෙත්ගේ පුත්‍රයෝ ආබ්‍රහම්ට උත්තර දෙමින් මාගේ ස්වාමිනී අපගේ බස් ඇසුව මැනවි. ඔබ අපාතරේ බල සම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන් පළ වලින් ඊතා උතුම් එක ඔබගේ මල තැනැත්තිය වැළලුව මැනවි. ඒ මොකක්ද මේ කියන්නේ? අයියෝ මේ ඔබ මෙච්චර මේ පින්සේන්දු වෙන්න ඕනේ නැහැ. ඔබ අපි අතර ඉන්න අධිපතියෙක්. ඒ කියන්නේ ඔබ බලවත් සම්පන්න මිනිහෙක්. ඔබ මේ විදිහට අපෙන් ආයාචනා කරන්න ඕනේ නැහැ. අපෙන් ඉල්ලීමක් කරන්න උවමනා නැහැ. නමුත් ඔහුගේ තිබුණා වූ නිහතමානීකම් ඒ ආත්මීක ධනවතා භෞතික ධනවතෙක් වුණාම ඒ මනුෂ්‍යයා මේ ලෝකයට ආශිර්වාදයක් සභාවට ආශිර්වාදයක්. හැබැයි දෙවියන් වහන්සේව නාඳුනන මිනිහෙක් අතට සල්ලි ලැබුණාම ඔහු ලෝකයේ වනසන මිනිහෙක් වෙනවා. ලෝකේ විනාශ කරන මිනිහෙක් වෙනවා. මේ බලන්න මෙම ස්ථාන ඊළඟට ඔහු ගැන කතා කරන විදි කීපයක් තිබෙනවා. ඔබ විසින් ඔබගේ මල තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පල නොවලක්වන්නේ යැයි කීවෝය.
එවිට ආබ්‍රහම් නැකිට ඒ රටේ සෙනගට එනම් හෙත්ගේ පුත්‍රයන්ට නැමි ආචාර කොට ඔහු ඊළඟ තිබිච්ච ගති ලක්ෂණය. ඔහුට ඒ සෙනග දෙන අවසරය. ඔහු නැවී කියන එකෙන් අදහස් කරන්නේ ඔහුගේ හිස නමලා ඔහු නිහතමානීව ආචාර කරන උඩඟුකමෙන් ඔහුගේ තිබෙන අධිපතිකම ගැන ඔහුගේ තුල තිබෙනා අද ගොඩක් අයට තිබෙනවා නිහතමානී වෙද්දී අනුවණයාගේ ස්වභාවය මොකක්ද දන්නවද? අනුවණයා උඩඟු වෙනවා. නමුත් ආබ්‍රහම් කළ දේ මොකක්ද? නියතමානී වෙද්දී යටහත් වෙද්දී ඊළඟ පාර්ශවයේ අනුවණ විදියට යේසුස් වහන්සේ මේ ලෝකේ දෙවියන් වහන්සේ අමතක කරන්න එපා. නමුත් උන්වහන්සේ මේ ලෝකේ යටහත් වෙද්දී අර කුරීරු පූජකයෝ පරිසියෝ සදිසියෝ උඩඟුකමෙන් ඇසුරුණා. මොකටද? යේසුස් වහන්සේ පොළවට ඇවිල්ලා උන්වහන්සේට තිබුණා ඔවුන්ට වඩා ලොකු මාලිගා හදන්න. යේසුස් වහන්සේට හැකියාව තිබුණා ඔවුන්ට වඩා බොහෝ දේ කරන්න. නමුත් උන්වහන්සේ සරල ජීවිතයක් ගත කළා. ඒ පූජකයෝ වගේ වස්ත්‍රයෙන් පෙන්වුවේ නැහැ අධිපතිකම. උන්වහන්සේ නිහතමානීව සිටියා. ඒ නිහතමානීකම යේසුස් වහන්සේ පෙන්වද්දී ඒ උඩඟු පූජකයෝ උඩඟු අධිපතියෝ යේසුස් වහන්සේව නිවටේ හැටියට ගණන් ගත්තා. මේක තමයි මේ ලෝකයේ තුල තිබෙන කිලිටිකම. අද ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය ඔබට මට නිලතල බලය විවිධ දේ ලැබෙද්දී මේ පොළවේ ලැබෙද්දී මේ ආබ්‍රහම් අර නාඳුනන මිනිසු ඉදිරිපිට නිහතමානී වුණා වගේ යටහත් ආත්මයකට පැමිණෙන්න බැරුව ඒක ගන්න එපා ඔටුන්නක් හැටියට ඒක ගන්න එපා ආයුධයක් හැටියට ඒකට දෙවියන් වහන්සේ කැමති නෑ. සාතන්ට උවමනාව තිබුණු දේවල් ඒවා තමයි ස්වර්ගයත් කිලිටි කරන්නට. එනිසා ඌ පොළවේ ඒ ටික ඌ කරගන්නවා. ඌ උත්සාහ දරනවා ස්වර්ගයට ආදේශනයක් හැටියට පොළව උගේ රාජ්‍ය හැටියට ගොඩනගා ගන්නට. නමුත් දේව රාජ්‍ය ගොඩ නැගීම වැදගත් වී තිබෙන්නේ අපි නැවත උත්පාදනය ලැබීමෙන්. ඒකට මේ මෑතකදී ඉඳලා ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරද born again කියන වචනේ. ඒක අදහස අපි මේ ලෝකයේ තුල තිබෙන පවෙන් ගැලවී කිලිටෙන් මිදී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත කිරීම කියන එකයි එහි අර්ථය. මේ බලන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ ධනවත් මිනිසාගේ හැසිරීම. ඒ නිසා මේවා දිගින් දිගට යද්දී පොළවේ හැමතැනම රජවරු පූජකයෝ ඒ ධනේ බලය පාවිච්චි කරලා මෝඩව අඥාන කියන වචනේ මම හිතන්නේ ඕනකට වඩා මේ මෘදු වැඩි ඒත්තු ගන්නන්ට මෝඩකමට ධනය පාවිච්චි කරලා බලය පාවිච්චි කරලා ලෝකයේ කිලිටි කරලා අද ජාතීන් බෙදිලා රටවල් බෙදිලා දේශ සීමාවන් බෙදිලා යක්ෂයාට උවමනායි දේව සභාව තුලත් එබඳු ධනය බලය අධිපතිකම් මානසික අත්වයෙන් උද්දච්ච වෙලා උම්මතු වෙලා හැසිරිලා සභාවන් තුලත් ඒ ලෝකයේ තුල තිබෙන කිලිටිකම්ම ගේන්ට ඌ මාන බලනවා. ඒ නිසා තමයි මීට අවුරුදු දහස් ගානකට ඉස්සලා පළවෙනි එකමුතුව තිබුණු කිතුණු ඉතිහාසය තුල පෙන්වන්නේ ඒ සභාව කැඩෙන්නේ ඊට පස්සේ පටන් ගන්නේ ඊළඟ සභා ඒවයින් කැඩි අන්තිමට හොයාගෙන ගියාම මේ සභා කිතුණු දේව සභා නිකාය ભેදයකින් තොරව සියලුම බයිබලයේ විශ්වාස කරන සභා අන්තිමට කැඩී බිඳී ගිහිල්ලා තියෙන හේතු හොයලා බැලුවොත් එම එක්ක ධනය බලය තෘෂ්ණාව නැත්නම් වෙන මොකටද යේසුස් වහන්සේ බෙදා ගන්න බැරුවද නැත්නම් යේසුස් වහන්සේට වෙන අර්ථකද ඒක අද සභාව තුල මිනිසු දේව දාසයින්ව වෙන් කරගෙන ඒ වගේම නිකාය නාම වෙන් කරගෙන දේව සභා ගොඩනැගිලි සහ විවිධාකාර භෞතික සම්පත් වලින් උද්දච්ච උඩඟු වෙලා එකිනෙකනා සුපීරියර් ඒගොල්ලෝ අර අදිම උසස් භාවයකට පත් වෙලා එවැනි මානසිකත්වයෙන් හැසිරෙන අය අනන්ත අප්‍රමාණයි. මේ නිහතමානීකම ශුද්ධාත්මයන් කරන කොටගෙන සභාවට එන්න ඕන. නැතිනම් සභාවේ ගොඩනැගිලි ඇයි අපිට දෙවියන් වහන්සේ සමහරක් දර්ශනයන් ප්‍රමාද කරන්නේ නිවැරදි නැති නිසා. දෙවියන් වහන්සේ කැමති නෑ උඩඟු අයට යමක් දීලා තව උඩඟු කරන්නට. අපි කොච්චර උත්සාහ දරුවත් අපිට සමහරක් ඒවා කරන්න බෑ. අපිට තේරෙනවා නම් අපිට දෙවියන් වහන්සේ ඉදිරියේ වෙන්න දේවල් තිබෙනවා, කෙරෙන්න දේවල් තියෙනවා. නමුත් කරන්න බෑ උත්සාහ දරුවට හේතුව දෙවියන් වහන්සේ අනුග්‍රහය දක්වන්නේ නැහැ.
නිෂ්ඵල උත්සාහ දරලා වැඩකුත් නැහැ. කියන්න පුළුවන් ඔක්කොටම. යෝජනා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ අවසර දෙන්න ඕන. උන්වහන්සේ අවසර දෙන්නේ ඒ උවමනා කරන ගති ලක්ෂණ දැක්කම. දැන් බලමු මොහුට මේ ඉඩම හම්බ වෙනවද නැද්ද? ඔහු ඉඩම ගන්න විදිය කොහමද? ඒ තුල තිබුණා ඔහුගේ ප්‍රතිපත්තිය මොකක්ද? 8 වන පදයේ සිට ඔවුන් සමග කතා කරමින් මා විසින් මාගේ මල තනත්තිය මා ඉදිරින් වළලනවාට නුඹලා කැමැත්තේ වුනම් මාගේ බස් අසා ෂෝහර්ගේ පුත්‍ර වූ ඒප්‍රොම්ගේ කෙතෙහි කෙළවර තිබෙන තමා සන්තක වූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි. ඉල්ලනවා. අද මිනිහක් වල්ලගන්ට මිනිස්සෙකුට යම් ආකාරයකින් තනක් සොයාගන්ට මොනතරම් අමාරු ලෝකයක්ද මේක. විශේෂයෙන්ම මම කතා කරන්නේ මේ කොවිඩ් ප්‍රශ්නය ඇතුළත තිබෙනා වූ සෞඛ්‍ය නිර්දේශ ගැන ඒවට අදාළ කාරණා ගැන නෙමෙයි. ආගමිකයින් අතර බලන්න. ආගම අවසානයේ සෝන් පිටණිය දෙන්න බෑයි කියයි. කොවිඩ් ප්‍රශ්නේ තියෙන්න උවමනා නැහැ. නමුත් මේ ආබ්‍රහම් වගේ මිනිහෙක් ගිහිල්ලා ඉවර වෙලා වෙන જાතියක් වෙන සෙනගකින් අහනවා. ඔයගොල්ලෝ කැමතිද? ඔයගොල්ලන්ගේ භූමියේ මගේ භාර්යාව වල්ලනවට. ඒ මිනිස්සු කනනේ කැමති. එහෙනම් දේව සභාවන් අපි මොනතරම් නිහතමානී තැනක ඉන්න ඕනද? කොයි හරි තැනක මිනිහෙකුට ඒ අවස්ථාව නැත්තම් බලවත් නිකායන් කියන දේවල් ඔවුන් නියම බලවතුන් නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස ප්‍රකාශ වෙද්දී ආබ්‍රහම්ට කිව්වේ මොකද? මම නුඹලට ආශිර්වාද කරමි. කුමන හෝ නිකායකට ලොකුම මිනිපිට්ටනිය තියෙනවා නම් ඔවුන් සැබෑ ආබ්‍රහම්ගේ ඇදහිල්ලෙන් එන නිකායක් නම් ඔවුන් මොකක්ද කරන්න ඕනේ? අඬ ගහලා කියන්න ඕන. ඕගොල්ලෝ මේ පැත්තේ දෙවියන් වහන්සේව ඇදහැව්වට ඕගොල්ලන්ට ලොකු ස්ථානයක් නැහැ නේද මිනිවල්ලන්ට? මෙන්න අපිට ලොකු තැනක් තිබෙනවා මේකේ වල්ල ගන්නට. එහෙමයි බයිබලය තුල නියම විදියට ගමන් යන දේව දරුවන්ගේ හැසිරීම වෙන්න ඕනේ. දේවස්ථානවල අද මේ සභාවන් වල මේ ආබ්‍රහම්ගේ තිබුණු ධනවන්තකමයි ඇදහිල්ලයි දෙකේ තිබෙන්නා වූ අර සමාන්තර භාවය ඒ තිබුණා වූ අර එකලෙස ගමන් කිරීම ඒ කරුණු දෙක හේතුපාදකයක් වෙනවා මෙවැනි ඊතා අනර්ග ලක්ෂණ දකින්ට. අද මේ ස්වභාවය ඇති කරපුවාම තමයි යේසුස් වහන්සේ එන්නේ යන්නේ ඒ කිතුණු ස්වභාව පරිපූර්ණ මනාලිය හැටියට ඔසවන්නට. අද තරාතිරම් බලනවා. ජයග්‍රහණය ලැබුවට පස්සේ උඩඟු වෙනවා. ආශිර්වාදය ලබා ගත්තට පස්සේ මමත්වෙන් පිරෙනවා. නිහතමානී වෙන්නට කැමති නැහැ. කොයිද තිබෙන්නේ වරද? ආත්මික වරදක් තියෙන්නේ. ඒ නිසා සල්ලිකාරකම හෝ භෞතික සම්පත් ඇදහිල්ලට මූලික අයිති ගති ලක්ෂණයක් නෙමෙයි. මේ ලෝකේ මතයක් තිබෙනවා සල්ලි තිබෙනවා නම් ඇඳුම් පළඳුම් හොඳට තිබෙනවා නම් ඔහුන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලයි කියලා. එහෙම දෙයක් නැහැ. ඇඳුම් පළඳුම් යාන වාහන ගෙවල් දොරවල් තිබීම කිතුණු කමේ කොටසක් නෙමෙයි. මක්නිසාද කිතුණු කමේ කොටසක් නෙමෙයි කියලා මම කියන්නේ? ඒක ලෝකේ ඉන්නා වූ දෙවියන් වහන්සේව පිළිගන්නෙම නැති අයටත් ඊට වඩා ධනය හා බලය තිබෙනවා. නමුත් කිතුණු ලක්ෂණය තුල සල්ලි වලින් මනින්න බෑ. අද බලන්න මිනිස්සු හොයන්නේ සල්ලි වලට සල්ලි, උගත්කමට උගත්කම, පැලන්තියට පැලන්තිය. ඇයි? ලෝකය දෙවියන් වහන්සේ ප්‍රාර්ථනා කරපු දේ පිළි නොගත්තා වූ සෙනග ජීවත් වෙන තැනක් මේක. මේකයි ප්‍රශ්නය. මේකයි ගැටලුව. මේ බලන්න ඊළඟට මේ වචන කියවලා මොනවද කියන්නේ කියලා. 9 වන පදයේ ඉතිරි කොටස. නුඹලා අතරේ මට හිමි වූ සොහොන්පලක් පිණිස එය වටින මිල ගණනට ඕ මට දේවයි කීවේය. ඒප්‍රෝන් හෙත්ගේ පුත්‍රයන් අතරේ හිඳගෙන උන්නේය. එවිට හිත්තිය වූ ඒප්‍රෝන් හෙත්ගේ පුත්‍රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නා වූ සියල්ලන් අසාගෙන සිටියදී ආබ්‍රහම්ට උත්තර දෙමින් මාගේ ස්වාමිනී එසේ නොවේවා මාගේ බස් ඇසුව මැනවි. ඒකෙත ඔබට දෙමි. එහි තිබෙන ගුහාවද ඔබට දෙමි. මාගේ සෙනගගේ පුත්‍රයන් ඉදිරියේදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මල තනත්තිය තැන්පත් කළ මැනවයි කීවේය. දැන් ඇතරම ආබ්‍රහම්ගේ ජීවිතය මෙතනදී මේ සොහොන්පොළ හොයද්දී මට නිකන් හිතුණා මිනි පෙට්ටි කතාවක් වගේ දෙයක්. දැන් බලන්න ආබ්‍රහම්ට කියනවා මේ මිනිස්සු කතා කරලා මෙන්න මේ සොහොන්පොළ නිකන් ගන්නට. අරගෙන ඉවරලා ඔයාගේ භාර්යාව තැන්පත් කරගන්න. ඔහු කියන මට එහෙම එපා. මට මේකට මිලක් ගෙවන්න ඕන. එයින් මොකක්ද කියන්නේ? ඇය මිල කරනව නෙමෙයි ආබ්‍රහම්.
ඇයි කියනවා මගේ භාර්යාව වටිනා තැනැත්තියක්. ඒ වටිනාකම මට දෙන්න පුළුවන්කම තියෙද්දි මම ඒක නොදී ඉන්නේ ඇයි? මට වටිනාකමක් තියෙනවා මගේ භාර්යාව. මම මිල කරනවා නෙමෙයි. මට වටිනවා. මම ප්‍රාර්ථනා කරන්නේ කාටවත් මෙතන ඉන්නව අසන්න කාටවත් ගිහිල්ලා මල් ශාලාව ළඟට ගිහිල්ලා ඉවරලා මල ගෙදරට වඩා ගාන අඩු කරගන්න අතේ සල්ලි තියන් අඬන්නයි කියලා. මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ප්‍රාර්ථනාවත් කරන්න. තමන් වටිනාකමක් තමන්ගේ දරුවට යමක් දෙද්දී වටිනාකමක් තමන්ගේ භාර්යාවට යමක් දෙද්දී වටිනාකමක් නෑට යමක් දෙද්දී වටිනාකමක් දෙන්න පුළුවන්කම තියෙද්දී මොකටද මේ කුණු පෙරේතකම? මේක නරක වචන වගේ ඇහෙන්න පුළුවන්. තේරෙන භාෂාව මේකයි. තේරුම් කරන්න පුළුවන් විදිහ මේකයි. නැත්නම් ඊට පස්සේ කිය ආපෝ මා නරක දේශනා වචන කියලා නෑ නෑ. හේතුව මේ මිනිස්සයා මෙම ස්ථානේ කරන්නේ මොකක්ද? තණ්හා රහිත ඒ මල කඳ මිලක් ගෙවලා ඔහු ඒ තැම්පත් කරපු ඒ දේශය අවසානයේදී උරුමයක් කොට දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුගේ පරම්පරාව සතු වෙන්න ඔහු මල මිනියට පවා ආයෝජනයක් කරනවා. මම ප්‍රාර්ථනා කරන්න කැමතියි කොහේ හරි පැත්තක මිනි පිට්ටනියක් ඇත්තෙම නැහැ කාට හරි. සල්ලිකාර කෙනෙකුට මිනිය වල්ල ගන්න තැනක් නැහැ. අනේ අරන් දෙන්නකො පර්චේස් 10ක් විතර. ඒ ඉන්න ඔක්කොම මෙන්න අපේ කෙනෙකුත් වල නොබත් වෙල්ලෙන්න කියලා. අපි ඒක කරන්න කැමති නැහැ. අපි නෙමේ සමා වෙන්න කවුරු හරි කරන්න කැමති නැතු වෙන්න පුළුවන්. ඒතකොට ඒ කතන්දරේ එතනට ගියාට පස්සේ හැබැයි ඊට වඩා කැමති මහා දුක් විඳගෙන ගමඩත් ආලෝකයක් නැතුව රටරත් ආලෝකයක් නැතුව 1 කිලෝමීටර් 200ක් හරි දුර ඉඳගෙන වෙන මොකක් හරි හෙම්බත් වෙන වැඩක් කරනවා. එදාට පූජකයෝ දාඩිය දාගෙන මැරෙන්න ඕන. ඉන්න ඔක්කොමත් වෙන. ඔය වගේ හිතුවනම් නැති මිනිස්සුයෙකුට ගෙයක් හදලා දෙන්න Tamanට පුළුවන්කම තියෙනවා නම් ඒ වගේම ඛණ්ඩ නැති කෙනෙකුට ඛණ්ඩ දෙන්න අන්න නියම ආබ්‍රහම්ල වගේ ධනවතුන්. ආබ්‍රහම් මෙන්ම සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. ඔබ යතේ තියෙනවා නම් බත් පැකට් දෙකකට. මේ ළඟදී මං ගියා වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න. ඔහු අපේ පවුලේ වෛද්‍යවරයා. මම නම කියන එක හොඳ නැහැ. ගොඩ කාලයකට පස්සේ ගියාම කතා කර කර ඉන්න අවස්ථාව ලැබුණා. මිනිත්තු 10ක් 15ක් විතර. ඉතින් ගියාම මට බොහොම හොඳින් කතා කරලාගෙන පුතා මෙහෙමයි කියලා විස්තර කී ඉන්න ගමන් ඔහු හරි අපූර්ව දෙයක් කිව්වා. දැන් මේ දවස්වල කොහොමද පල්ලියේ වැඩ? මං කව සෙනගෙනවා. මේක මෙහෙමයි කියලා කියද්දි කියනවා ගොඩක් පල්ලිවල වහලා තියෙනවා. ඒත් මේ ඔක්කොම කියලා අන්තිමට මට කියනවා මම අවුරුදු 43ක් වෛද්‍යවරයෙක් හැටියට මම දැන් මේ වෘත්තියේ ඉන්නවා. ඔව් hina වෙලා මට කියනවා දන්නවද? මට කිසි ලෙඩක් නැහැ. ඔව් ඊට පස්සේ කියනවා ඒකට හේතුව ඔයා ඕන නම් අහන්න ගිහිල්ලා එළියේ ඉන්න අයගේ මම ওই කාත් එක්කවත් කේන්තියක් අරගන්නේ නැහැ. ස්ටාෆ් එකත් එක්ක මම අරගල කරගන්නේ නැහැ. මම මගේ වැඩේ කරනවා. දැන් මම හිතනවා මට මේ ඇති. මම මොනවද ડોක්ටර්? දැන් සල්ලි එව්ව ඇති. දැන් මට මේක වැඩක් නැහැ. මම පල්ලියට හරියට යනවා. මම දෙවියන්ට කියනවා. මම කියලා එද්දි මම වටපිට බලද්දි මම දැක්කොත් එහෙම දෙවියන් වහන්සේ ඇවිල්ලා ඉවර වෙලා ඛණ්ඩ නැති මිනිහට ඛණ්ඩ අවස්ථාවන් කීපයක බයිබලයේ මේ ප්‍රාතිහාරයන් කළාට මගේ අතේ සල්ලි තියෙනවා නම් මට පේනවා නම් අර මිනිහයාට මට හැඟෙනවා නම් දෙවියන් වහන්සේ මට කතා කළා නම් බත් පැකට් එකක් අරන් දීලා අද ගෙදර යන්නයි කියලා. ඒක තමයි දෙවියන් වහන්සේ මගේ මේ දවසේ මේ ලෝකයට ගත්තු සේවය. මම කල්පනා කළා මේක හං ඉඳලා එක්කෝ ඒ වෛද්‍යවරයව දේශනා කූඩුවෙන් තියලා ඉවරලා සමහරක් අය බිමට බැස්සුවා නම් හොඳයි. නැත්නම් සමහරක් අයව ස්පිරිතාලට ඇවල ඉවරලා ඒ මොනුස්සව මෙතනට ගෙනවනම් හොඳයි කියලා. මම ඔබට කියන්න උත්සාහ දරන්නේ මේ කතාවෙන් මේකයි. ඔබ මේ කෝටිපතියෙක්ම වෙන්න ඕනේ නැහැ. බත් පැකට් දෙකකට ඔබ යතේ සල්ලි තියෙනවා නම් ඒ වෙලාව ඔබට හැඟෙනවා නම් අර මනුස්සයර කණ්ඩ නැහැ. මේ මිනිස්සයා මේ වෙලාවේ නොපෙන්නුවට අවශ්‍යතාවයෙන් ඉන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ අපිට කතා කළයි කියන්නේ. දැන් අපේ අයට දෙවියන් වහන්සේ කතා කරයි කියන්නේ ඕක නෙමෙයිනේ. මම මේ කොටස් කියන්නේ මේ ඔක්කොම පටිගත වෙන හින්දා. අවුනද? එතකොට මේ දෙවියන් වහන්සේගේ කතා කිරීම ආබ්‍රහම්ට කතා කරනවා මේ වෙලාවේදී දෙවියන් වහන්සේ මොකක්ද? මම අද ගොඩක් ගැඹුරට ගියා මේක උදෑසන මේ කියවද්දී. මොන තරම් ආයෝජනයක්ද මේ මිනිස්සයා කරන්නේ? භාර්යාවගේ මල කඳ හරහා
භූමිකව ආයෝජනයක් කරනවා අද ඔය ඊශ්‍රායල් කියන දේශය යම් ආධිපත්‍යයක් පතුරවගෙන ඉන්නවා නම් මේ මිනිස්යාගේ මෙන්න මේ ක්‍රියාව හේතුපාදකයක්. ඇයි? ඔහු දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. ඔහු කළ ක්‍රියාව බලන්න. මේ නිතිරි ටික අපි ඉක්මනට කියයි අවසන් කරමු. 12 වන පදයේ සිට ආබ්‍රහම්ද ඒ දේශයේ සෙනගට නැමී ආචාර කොට දේශයේ සෙනග අසාගෙන සිටියදී ඒප්‍රෝම්ට කතා කරමින් ඔබ කරුණා කර මාගේ බස් ඇසුව මැනවි. ඔහු කියනවා අනේ මට නිකන් දෙන්න එපා. ආයේ නැවත ඔහු ආචාර කරනවා. ඒ කියන්නේ මොනවද? ගුණවන්ත. ඔහුට නිකන් දෙනවා කියන්නේ කනවා ස්තුති. ඒත් මට එපා. මොකද මට මේක කරන්න පුළුවන්. ඔවුන් කියන්නේ ඒකයි. ඔව් මොකක්ද කියන්නේ? ඕගොල්ලෝ මට දෙන එක ඇත්ත මේක නොමිලේ. ඒත් මට මේක කරන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා මට මේක කරන්න දෙන්න. මට මේක කරන්න දෙන්න. අන්න බලන්න ඔහුගේ හදවත. ඔහුගේ හදවතේ තියෙන විශාලත්වය. අද දෙවියන් වහන්සේව අඳුනගත්තු මිනිසුන්ගේ හදවත මෙන්න මේකයි ප්‍රේමවන්තේනි. මේ දෙවියන් වහන්සේව අඳුනගත්තා වූ හදවත් අවශ්‍යයි. සභාව ලස්සන වෙන්න සහ ශුද්ධ වෙන්න. එමෙන්ම සභාව තුළින් ලෝකයට ආශිර්වාදයක් වෙන්න මේක අවශ්‍යයි. මේ බලන්න මේ මිනිස්යාගේ ස්වභාවය මම විශ්වාස කරනවා මේක සභාවට මේ උත්ථානයෙන් පස්සේ ඒ මරණය පරාජය කර නැගිට බලය අපිට ඕනේ යක්කු වෙලවන්න පමණක් නොවේ. රෝග සුව කරන්න පමණක් නොවේ. මේ ලෝකේ ඉන්නා වූ බිලියන 6මාරක් පමණ වෙනි සෙනග ඔක්කොටම මේ රෝග නැහැ. ඒ ඉන්න ඔක්කොටම යක්කු වෙහිලත් නැහැ. ගැලවීම නැති පිරිසක් ඉන්නවා තමයි විශාල ප්‍රමාණයක්. ඒක වෙනම දෙයක්. ඒ අතර මිනිස්යාගේ ජීවිතය සහ මේ පොළවේ යක්ෂයාගේ බලය නිම කරලා දේව රාජ්‍ය දකින්න උවමනා නම් අපි මේ ආබ්‍රහම්ගේ ජීවිතේ මොහු දුක මැද්දේ දේව කැමැත්ත කරනවා. දුක මැද්දේ දේව ඔහුගේ භාර්යාව මිය ගිහලා ඔහු වැළපෙන්නයි ආවේ. ඔහුගේ වැළපීමත් එක්ක ඔහුගේ ධනෙ ඔහු පාවිච්චි කරන අන්දම බලන්න. ඔහුගේ උත්තම භාවය ඔහු හසුරවන අන්දම බලන්න. ඔහුගේ සෙනග අතරේ උත්තමයේ නම්මශීලී වෙන ආකාරය බලන්න. අද මේක තියෙයිද? අද මේ මුකුත් ඕනේ හයි හීල්ස් දෙයක් දාගත්තොත් එහෙම නිකන් මුකුත් නැහැ. අස්පයින්ට වඩා අන්තයි. මෙච්චර මේ උසස් වෙන්න ඕනේ නැහැ. ගෙදර උත්සවයක් තිබුණොත් වෙඩින් එකක් තිබුණොත් එදාට හරිම අඳුනන්න බෑ. ඒක වෙනම දෙයක්. මේකප්ස් වලින් සමහරක් ළඟ ඉන්න අඳුන ගන්න බැරුවගේ අවස්ථා තියෙන වෙලාවල් ඒක වෙනම දෙයක්. ඊට වඩා භයානකයි මේන උඩඟුකම. තේරුණාද? හරි භයානක ලෙස උඩඟුකම ආක්‍රමණය කරලා ඊළඟ වචනේ මොකක්ද කියන්නේ? කෙතට මිල දෙමි. ඒ මාගෙන් පිළිගත මැනවි. එවිටෙහි මාගේ මල තනත්තිය වළලමි කීය. ඒප්‍රෝම්ද ආබ්‍රහම්ට උත්තර දෙමින් මාගේ ස්වාමිනී මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකල් 400ක් වටින බිම් කැබැල්ලක් මා සහ ඔබ අතරේ මොකක්ද? එබැවින් ඔබගේ මලාය තැන්පත් කළ මැනවි ඔහුට කීවේය. මේකේ වටිනාකම රිදී ෂෙකල් 400ක් වටින බිම් කොටසක්. දැන් මේක ඇත්තටම මොකක්ද මේ මිනිස්සයා කියන්නේ? මේ මිනිස්සයා කියනවා මේකේ වටිනාකම රිදී ෂෙකල් 400යි. මේ රිදී ෂෙකල් 400 ඔබයි මායි අතරේ මොකක්ද? ඔබ ධනවතෙක්. මටත් යම් දෙයක් තිබෙනවා. නමුත් ආබ්‍රහම්ගේ කනට පණිවිඩයක් එනවා මේකේ වටිනාකම මේකයි. එවිට ඔහු මොකද කරන්නේ? ඔහු කියනවා හරි. ඔබ නිශ්චිත වටිනාකම කිව්වා. මං අඩු කරන්නයි කියන්නේ. මං අඩු කරන්නයි කියන්නේ නැත්තේ මට මේක දෙන්න පුළුවන් නුඹට. මේක අපිට පණිවිඩයක් තියෙනවා. අපිට සමහරක් වෙලාවට කඩේකට ගියාම අසාධාරණ මිලක් මිනිස්සෙක් කියන්නේ නැත්තම් මට දෙන්නත් පුළුවන් නම් ඒ මිනිස්සයව තවත් ඒ මිනිසර ඒ දවසේ මෙලෝ ව්‍යාපාරයක් වෙලාම නැහැ. ඒ නිසා මේ මිනිසා අලාභ විඳගෙන හරි අපිට සමහරක් අඩු ගන්නට දෙනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් ඔබට තේරෙනවා නම් මේක සාධාරණයි. මට දෙන්න බැරි කමකුත් නැහැ. එහෙනම් මම මේක දීලා ඉවර කෙරුවා නම් ඉවරයිනේ. අන්න දෙවියන් වහන්සේ ඉදිරියේ දේව දරුකම සහිත අදහස්. මේ මොන කොලමද්ද මේ යුගයේ මිනිසු හිතන දේවල්. සල්ලි තියෙනවා නම් ගෙවල් තියෙනවා නම් අපි දෙවියන්ගේ ආශිර්වාදය බලමු. මොන කිතුණු දේව දරුකම තුල ධනේශ්වර භාවය සාධකයක් නොවේ දේව දරුකම ඔප්පු කරන්නට. ගති ලක්ෂණ සා ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපය
තුල තිබෙන හැඟීම් මනුෂ්‍යයා වෙතට ගෙන යාම දේව කැමැත්ත. ප්‍රේමවන්තනි දැන් අපි බලමු අන්තිම කොටස 16 ඉඳලා දැන් ඔහු ගන්න ඒ ආරම්භය තුල තිබෙන වටිනාකම. 16 වන පදයේ සිට ඔහු හෙත්ගේ පුත්‍රයන් අසාගෙන සිටියේදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරේ වළංගු රිදී ෂෙකල් 400ක් ඔහුට කිරා දුන්නේය. මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායේ තිබුණු ඒප්‍රෝම්ගේ කෙතද එහි වූ ගුහාවද කෙතෙහි වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත්‍රයන් ඉදිරියේ ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල් වන්නා වූ සියල්ලන් ඉදිරියේ ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථීර කරන ලද්දේය. ඉන්පසු ආබ්‍රහම් තම භාර්යාව වූ සාරා කානාන් දේශයේ මම්රේ එනම් හේබ්‍රෝන් ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි ගුහාවේ තැන්පත් කළේය. කෙත සහ ඒ ඇති ගුහාවද සොහොන් පොලක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත්‍රයන් විසින් ආබ්‍රහම්ට ස්ථීර කරන ලද්දේය. ඔබ මේකේ ඉතිරි කොටස ගෙදරදි කියවන්න 25 වෙනි පරිච්ඡේදය ඔහු එදා කළ ආයෝජනය තුල ඔහු ගෙන යන ඉදිරි ගමන මොකක්ද කියලා. මේ පොතේම උත්පත්ති පොතේම 25 වෙනි පරිච්ඡේදය ඔබ කියවදිවට පෙනෙයි. ඔහුගේ මරණයටත් ඔහු පිළියෙල වෙනවා. ඔහු අඩුම ගානේ ඔහුගේ දරුවන්ටවත් බරක් තියන්නේ නැහැ ඔහුගේ මරණයේදී. බිම් කොටසක් ගන්නට අද මේ ලෝකයේ තුල දෙවියන් වහන්සේ ගැලවීම දීලා ආශිර්වාද කරපු මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතවල තිබෙන තත්වයයි ඔවුන්ට මේ ලෝකයේ බාර දුන්නේ අපි සියල්ලන්ට මේක දෙවියන් වහන්සේ දේව දරුකමත් එක්ක බාර දුන්නේ මොකටද? ස්වර්ග රාජ්‍ය තුල තිබෙන හැඟීම හා කැමැත්ත පොළවේ ඉෂ්ට කරන්නට. ඒක කරන්න බැරි වෙලා තිබෙනවා රජවරුන්ට, ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට, විපක්ෂ නායකවරුන්ට, පාර්ලිමේන්තු වලට. ඒක කරන්නයි කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තු දේව සභාවට. ඒක මේ නිකායේ නම වැඩක් නෑ. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට. හැබැයි මේක සභාව කරන්නෙත් නැතිනම් ලෝකයට කවමදාක්වත් මේක හැඟෙන්නේ නැහැ. ඒ නිසා සභාව සෑම අංශයෙන්ම ආශිර්වාදලත් ස්ථානයක් වෙන්න ඕන මේ ගිනිගෙන දැවෙන ලෝකයට කඳුළු සහිත පෑවල් වල මිනිස්සෙයින්ට ආශිර්වාදයක් වෙන්න. එවිට සුවවීම ඉබේ සිද්ධ වෙයි. මනස සුවපත් වෙයි. ශරීරය සුවපත් වෙයි. අද කිතුණුවා ඇදහිම ආත්මීකද? අද කිතුණුවාගේ ධනවත්කම ආත්මීකද? අද කිතුණුවාගේ තිබෙන අධිපතිකම ආත්මීකද? තනතුර ලොකු වුණාට වැඩක් නැහැ. තනතුරේ කිතුණුවෙක් හැටියට අපිට හැසිරෙන්න දන්නේ නැත්නම්. ධනෙ තිබුණාට වැඩක් නැහැ. කිතුණුවෙක් හැටියට ඒ ධනවත්කමේ හැසිරෙන්න දන්නේ නැත්නම්. ඒවා ඔක්කොම ලෝකයට ප්‍රකාශ වෙන දේවල් විතරයි. එම නිසා තේරුම් ගන්නට ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටේ අපට මේ ජීවිත මාරුව ඇති කරලා දීලා ආබ්‍රහම්ට වඩා ඒ වාගේම ආබ්‍රහම් වගේ ධනවතුන් ඒ කාලෙත් සිටියා. නමුත් ආබ්‍රහම් විශේෂ ඇයි? ඔහු දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ නිසා. මේක තමයි දෙවියන් වහන්සේගේ පණිවිඩයක් දවසේ අපි දැනගසලා යාඥා කරමු. යුද සේනාවල් වල ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අපි මේ රාත්‍රියේදී ඔබ වහන්සේ ඉදිරිපිට උක්තානය සමරා අපි එහින් ස්වාමිනේ බලාපොරොත්තු වෙන කරුණු ඔබගේ එළිදරව් වීමෙන් අපි ලැබූ බව විශ්වාස කරනවා. අද මෙම ස්ථානයේ නිදහස් කර ස්පර්ශය ඔබ මහත් දෙයකින් මිනිසු සිය ගණන් දහස් ගණන් අතරේ ජීවිත මාරුවකට හා ඔබගේ රාජ්‍ය ගොඩ නැගීමට හේතු සාධකයක් වන බව අපි විශ්වාස කරන්නෙමු. ඔබ පිළිගන්නසේක්වා. අපේ හඬ ඇස්ුව මැනව අද මෙම ස්ථානයේ සිටින සියල්ලන්ට මේක හෙලා ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේම නාමයෙන් සාය. ආමේන්.